පින්වත් ඔබ හැම දෙනාටම සදහවත්නි බුදුපිය මඩලින් දේශිත තථාගත ශ්‍රී සද්ධර්මය දෙසවනින් හදවතට සමීප කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව ඒ අවබෝධය සොයා යන සිතට සද්ධර්මයෙන් ආමන්ත්‍රණය කරන පින්වත් මේ මොහොත පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ආරම්භ කරනවා. දේශනාවට අපි තාම ගෞරවයෙන් ස්වාමින් වහන්සේ සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන මේ පින්වතුන් 2022 ජනවාරි මාස 22 වන දිනට ජන්මාන්තරගත වී වර්ෂයක් ගතවන අයි සෝමලතා ගුණසේකර ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න මීට වසර 2 පමණ පෙර මිය පරලොව ගිය එම් ධර්මදාස පේරිස් පියතුමාණන්ටත් මීට වසර 17කට පෙර අභාව ප්‍රාප්ත වූ WG චන්ද්‍රසිරි ස්වාමිපුරුෂයාටත් මීට සති 2කට පමණ පෙර පරලොව සැපත් AMK බණ්ඩාර සොහිරාටත් පින් අනුමෝදන් කරන්න මේ උතුම් වූ දේශනාව සිදු කරමින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුන ඉනෝකා සොහිරටත් ඒ වගේම ඒ දියණිය ඇතුළු පවුලේ සැමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ දුක්ඛිත සසරින් ඉක්මනින් භවයකදී සැප සම්පන්න ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දායක පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. විශේෂයෙන්ම බෞද්ධ ආමාත්‍යාලයේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් මේ උතුම් දේශනාව සඳහා මේ පින්වතුන් අද මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타මත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වන අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ඊතා උතුම් ගාථා රත්නයක්. මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලු දුක්ඛං නිගච්ඡති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති. බාලයා කියලා කියන්නේ අඥාන පුජ්‍යලයට. මදුවා මඤ්ඤති බාලු, අඥානය පව් කරන වෙලාවට ඔහුට දැනෙනවලු අකුසලේ හරියට මීපැණි වගේ. අකුසලයේ කරන්න අකුසලයට තියෙන පුදුම ප්‍රිය බව. ඒ කැමැත්ත නිසා, මිහිර නිසා විපාකය ගැන කල්පනා නොකර ඔහු නැවත නැවතත් ඒ අකුසලයේ සඳහාම යෙදෙනවා. මදු කියලා කිව්වේ මීවලට. මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති. හැබැයි පව විපාක නොදෙන තුරු තමයි ඔහුට ඒක මී රස වගේ දැනෙන්නේ, මදු වගේ දැනෙන්නේ. යදාච පච්චති පාපං. හැබැයි යම් කලෙක මේ පාපයේ විපාක දෙන්න පටන් ගන්නවද අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ආන් එදාට මේ බාලයා බොහෝම දුකටපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කොට වදාලා. පින්නතුනි, මේ වාගේ ගාථා රත්නයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් නිසාද කියන එක මේ ධර්ම කාරණාව තේරුම් ගන්න අපිට හරි වටිනවා. ඒ නිසා මේකට උදාහරණ කාරණාව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම ලස්සන රූපයක් තිබිච්ච තරුණ කාන්තාවක් හිටියා, උප්පලවන්න කියලා. සංසාරේ බොහෝම පින් කරපු කෙනෙක්. පියුමතුරා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනා තියලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ අරගෙන මහා කල්ප ලක්ෂයක් මේ සංසාරේ බොහෝ කුසල් රැස් කර ඇවිල්ලා
සුගතියේ මනුලවයි නිතර උප්පත්තිය ලැබමින් එන ගමනේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ නැවත වතාවක් දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවා. මේ මනුස්ස ලෝකේ ඉපදිලා අන්තිම ආත්ම භාවයේ නැවත මේ සංසාරේ කවදාවත් උපදින භවයක් නැහැ. මේක අන්තිම ආත්ම භාවය. මොකද මහා කල්ප ලක්ෂයකටනේ පාරමිතා පිරුවේ. එතකොට පියුමතුරා බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ ගාවට එනකොට මහා කල්ප ලක්ෂයක්. එතෙක් නොයේක් පින්කම් කර කර ආවා මේ අන්තිම ආත්ම භාවයේ. ඉතින් මේ අන්තිම ආත්ම භාවයේ උපදිනකොට ශරීර වර්ණය නිල වර්ණයට බරයි. ඉතින් ඒ නිසාම මව්පියෝ නම තිබ්බෙත් උත්පල වර්ණ කියලා. ඒකට හේතුව තමයි සංසාරේ නිල් මහනෙල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක්. ඒ වර්ණයේ වගේ වර්ණයක් ලැබෙන්න ඕනේ කියලා. මහමුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. සසර බොහෝ කාලයක් නිල් මහනෙල් මල් පූජා කරමින් කරපු ප්‍රාර්ථනාවක්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ කතා කරන්නේ බොහොම අප්‍රසන්න වර්ණයක් තිබුණා කියලා. අම්මට තාත්තට සංසාරේ කරදර කරපු අවස්ථාවක ඒ අකුසලයේ අන්තිමාත්ම භාවයේ විපාක දුන්නා කියලා. ඒ නිසා ඒ වර්ණ සහිතව ඉපදුනා කියලා. එහෙම කාරණාවක් ධර්මයේ කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. ඒකේ අවශේෂ භාගයක් හැටියට අන්තිම ජීවිතේ අවසාන කාලේ හොරුන්ගෙන් පහර කාලා මේ කඩ සහල් වගේ කුඩු වෙනකන් ඇටකොටු කුඩු කරලා උන්වහන්සේට පීඩා කළා. නමුත් නිල වර්ණය ඒ නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ අවලස්සන නෑනේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරපු උත්තමෙක්. බොහෝම ලස්සන ශරීර වර්ණ ලැබෙන පින්කම් කොයිතරම් සංසාරේ කරන්න ඇද්ද? ඉතින් මේක මේ ප්‍රාර්ථනා කරපු පින්කමක මහිමයක්. ඉතින් උත්පලවන්නා මෙහෙණින් වහන්සේත් සසර කරගත්ත ප්‍රාර්ථනාවක් නිසා තමයි මේ වර්ණය ලබන්නේ. ඉතින් ප්‍රාර්ථනාව පිළිබඳව දේශනාවල් වල අපි බොහෝසේ සාකච්ඡා කරලා තියෙනවා. හැම කෙනෙකුටම ජීවිතේ ප්‍රාර්ථනාවක් තියාගන්න වටිනවා. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ප්‍රාර්ථනාවක් පිළිබඳව. හැබැයි මේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන් විපාක දෙනවා. පංච ධර්ම වලින් යුක්ත නම් අනිවාර්යෙන් විපාක දෙනවා. ප්‍රාර්ථනාව කරනකොට පංච ධර්මයක් තියෙන්න ඕනේ. පංච ධර්මයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. මොනවද මේ පංච ධර්ම? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. දන් දෙන්න ඕනේ. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා. මේ ටික සහිතව මේ ප්‍රාර්ථනාව කරනවා නම් ඒකාන්තයෙන් විපාක දෙනවා. ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, දාන චේතනාව දාණය බුදුන්පත් වෙන්න ඕනේ. දන් දෙන්න නිතර යොමු වෙච්ච ගතක් සිතක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත බණ අහන්න ඕනේ. ප්‍රඥා. ඉතින් මේ කාරණා පහෙන් යුක්තව යම් කෙනෙක් ප්‍රාර්ථනාවක් ගොඩනගනවා නම් ඒ පුජ්‍යලයාගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් විපාක දෙනවා. ඉතින් අපිටත් මේ වාගේ නොයේක් පින්කම් කරලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිවන් දක්නා ಜಾති දක්වා මම කොහොමද මේ ගමන යන්න ඕනේ? මේ සංසාරේ කොහොම මගේ වෙන්න ඕනේද? කියන කාරණාව ප්‍රාර්ථනා තියන්න පුළුවන්. විශේෂයෙන් විපාක දෙනවා පංච ධර්ම වලින් යුක්තව කරන ප්‍රාර්ථනාව. ඒ හින්දා අපි කොහොමත් ජීවිතයක් සකස් වෙන්න ඕනේ. ඒ පංච ධර්මයට අනුවනේ සතර අපායන් තොර ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. ඒ නිසා එවන් ජීවිත ගත කරන කෙනෙකුට ප්‍රාර්ථනාව අනිවාර්යෙන් විපාක දෙනවා. එතකොට උත්පලවන්නා තරුණ වයසට ඇවිල්ලා රූපයෙන් ඊටාම
සුන්දර රූපයක්. ඇය තරුණ වියට එළමෙන්න රාජකුමාරවරු, සිටු කුමාරවරු, ප්‍රභූ පැලැන්තියේ හැම කෙනෙක්ම තරුණ කුමාරවරු ඇගේ පියාට පණිවිඩයක් එවනවා මැය විවාහ කරගන්න අපි කැමතියි කියලා. නමුත් දැන් තාත්තට ඒ වගේ පණිවිඩ කොච්චර එනවද? එතකොට කවුරු හරි එක්කෙනෙක් තෝරගෙන විවාහ කරලා දුන්නොත් අනිත් සියලු දෙනාම අමනාප වෙනවා. ඉතින් සිටුතුමා මහා ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. අන්තිමට මේ සියල්ලෙන් ගැලවෙන්න හිතාගෙන තමන්ගේ දුවට කතා කරලා කියනවා දුවේ මහාන වෙන්න අදහසක් නැද්ද? සඳහන් කරනවා තාත්තා එහෙම අහනකොටත් හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය මෙපමණයි කියලා සඳහන් කරන්න බෑ කියලා. ඒක තමයි දියණියගේ ඒකායන ප්‍රාර්ථනාව. පැවිදි වෙන එක. ඉතින් ඒ නිසා තාත්තගේ වචනෙත් ලැබුණා. තාම කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වුණා. මෙහෙණවරට ගෙනහිල්ලා ඇරලුවා. සුදුසු කාලේ ඒ භික්ෂුණියක් බවට මෙහෙණින් වහන්සේලා පත් කළා. දැන් නවක භික්ෂුණියක්. පොයගේ වත ඒ භික්ෂුණීන් වහන්සේට පැවරුණා. අමදින්න ඕනේ, පහන් දල්වන්න ඕනේ, පැම් පෙරලා තියන්න ඕනේ. මේ ආදී සියලු වත් පිළිවෙත් ටික පවරලා තිනවා. එක දවසක් පොයගේ යමදලා පැම් පෙරලා තියලා සියලු කටයුතු නිමා කරලා පහන් දල්වලා ඒ පහන් දැල්ල දිහා බලාගෙන හිටියා. එකම අරමුණකින් මේ පහන් දැල්ල සැලෙන හැටි බලාගෙන හිටපු ඇයට ඒ අනුසාරයෙන්ම එයම කමටහන බවට පත් කරගෙන රහත් භාවය ලබන්න පුළුවන් වුණා. මොකද සංසාරේ පුරාගෙන ආපු පාරමිතා ගොඩක් තියෙනවා. ඒ පාරමිතා මේ වෙනකොට මනාව පූර්ණේ වෙලයි තියෙන්නේ. හරියට නිකන් හිරු එළිය වැටෙනකන් මෝරපු මල් කැකුළු බලාගෙන ඉන්නවා වගේ. හිරු එළිය පතිත වෙනවත් එක්කම පිපෙන්න තරම් මෝරලා තියෙන හැම කැකුලක්ම පිපෙනවා. තලවන්නා භික්ෂුණියත් සසර පුරාගත් පාරමිතාවන් නිසා පිනෙන් මෝරලා ඉන්නේ. අවශ්‍ය පොඩි නිමිත්තක් විතරයි. ඇය රහත් වුණා. ෂඩ අභිඥා ලැබුවා. සිව්පිලි සිඹියා ලැබුවා. ඉතින් තමන්ගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න අවශ්‍ය සියලුම කටයුතු දැන් සම්පූර්ණ කරගෙනයි ඉන්නේ. සදහටම දුක්ඛදායක සංසාරයෙන් අත මිදුණා. හැබැයි මේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට තනියම වාසය කරන්න එපා, කැලෑවේ වාසය කරන්න එපා කියලා ශික්ෂාපදයක් පනවලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා දවසක් චාරිකාවේ වඩින ගමන් එක්තරා අඹ උයනක නතර වුණා. ඒ අඹ උයන වාසය කරන්න හොඳයි කියලා හිතුණා. ඒ උයන ඇතුලේ පොඩි කුටියක් හදව ගත්තා. නොතෙමේ ඉන්න වහලයක්. ආරක්ෂාව සඳහා වටතිර ඇදලා සදහැවතුන්ලා හුවා ඇතුලේ ආසනයක් තබාගෙන මේ කුටියේ තමයි වාසය කරන්නේ. ඉතින් එක දවසක් පිණ්ඩපාතේ වැඩම කළා. දහවල් කාලේ බොහෝම උණුසුමයි, අවුව සැරයි. දානේ සිඟාගෙන ආපහු වඩිනකොට හරි වෙහෙසයි. අවුව සැර නිසා ඇස් නිලංකාර වෙලා ගිහිල්ලා. කුටියට ඇතුල් වුණා. දානේ පාත්‍රය පසෙක තිබ්බා. මදක් අර යහනේ සතපුණා. හැබැයි ගිහි කාලේ ඉඳලා මේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේට මස්සිනා වෙන තරුණයෙක් පුංචි අවදියේ ඉඳලා ඇයට බොහෝම ආලේ කෙරුවා. නමුත් මේ කාලේ ඔහු දැනගත්තා මේ අඹ උයනක තනියම ඉන්නවා කියලා. පිණ්ඩපාතේ වැඩිය වෙලාවේ ඔහු ඇවිල්ලා අර ඇඳ යටට රිංගගෙන හිටියා. රහතන් වහන්සේ ඇඳේ සැතපුණා. මොහොතක් යන්න කලින් ඔහු ඇඳට ගොඩ වුණා. නමුත් සඳහන් කළා බාලයේ නැසෙන්න එපා කියලා ඔහුට නොඑක් වර ප්‍රකාශ කළා. නමුත් ඔහුගේ කාම දාහය
බොහෝම වැඩි. ඒ නිසා ඒ රහතන් වහන්සේට බැරි වුණා ඔහුව පාලනය කරගන්න. ඔහු තමන්ගේ අවශ්‍ය කාරණාව සම්පූර්ණ කරගත්තා. නිමා කරලා ඔහු ඇඳෙන් බැස්සා. බැහැලා එතන හිටගත්තා. තවත් මොහොතක් ඔහුට එතන රැඳෙන්න බැරුව ගියා. අවීචයෙන් නැගුණු ගිනිදැල් මෙවන් මහා පෞකාරයෙක් මේ මහ පොළොව මත තවත් දරන්න ඉඩ තියන්නේ නැහැ. එහෙම නැත්නම් මහ පොළොව මේ පෞකාරයා තවත් මගේ ගත මත තබා ගන්න සුදුසු නෑ කියනවා වගේ මහ පොළොව විවර වුණා. ඒත් එක්කම අවීචයෙන් ගිනිදැල් නැගුණා. හරියට නිකන් වටතිරයකින් වට කරගත්තා වගේ නන්ද කියන තරුණයා එහෙම්මම අවීචියටම ඇදගෙන ගියා. රහතන් වහන්සේට ඒකෙන් කිසිම හානියක් නැහැ. මොකද රහතන් වහන්සේට කාම දාහයක්, කාම තෘෂ්ණාවක් ඇත්තේම නැති නිසා බ්‍රහ්මචර්යාවට කිසිම අන්තරාවක් නැහැ. නමුත් අනික් භික්ෂුණීන් වහන්සේලාට කාරණාව ප්‍රකාශ කළා. මම මේ වාගේ අනතුරකට භාජනය වුණා කියලා. ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ කාරණාව භික්ෂූන් වහන්සේලාට මතක් කළා. භික්ෂූන් වහන්සේලා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් කාරණාව දන්නවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් ධම්සභාවේ සාකච්ඡා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි මොන වගේ කාරණාවක්ද කතා කරන්නේ? උන්වහන්සේලා කතා කර කර හිටියේ රහතන් වහන්සේලාත් කාමයේ පරිහරණය කරනවා. එතකොට තව පිරිසක් සඳහන් කරනවා එයි උන්වහන්සේලා විතරක් ගස්ගල් නෙමෙයි. උන්වහන්සේලාත් ආහාර පාන වලින් පෝෂණය වෙච්ච ශරීර තියෙන අය. මේ කාම ලෝකේ කාටත් ඒක පොදුයි. එතකොට කතාවක් නැගුණා. එතකොට කවුද කාම සේවනය කරන්නේ නැති අය? මේ සාකච්ඡාව අතරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩි. එතකොට කාරණාව අහනකොට මේ කාරණාව මතක් කළා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මහණෙනි පියුම් පතක යම්සේ ජලය රැඳෙන්නේ නැද්ද? ඉදිකටු මුණතක් උඩ අබෑටයක් යම්සේ රඳවන්න බැරිද? ආන් ඒ වගේ රහතන් වහන්සේලා ළඟ කවදාවත් කාම දාහයක්, කාම පිපාසයක් ඇත්තේම නැහැ කියලා. කාමයේ සේවනයේ නොකරන උත්තමයන් අතර රහතන් වහන්සේලා ඉදිරියෙන්ම වැඩ ඉන්නවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් තමයි මේ ගාථා රත්නයත් දේශනා කළේ. මදු ආමඤ්ඤති බාලු යාව පාපන්න පච්චති. බාලයා පව් කරන්න ගියහම ඔහුට පව හරියට මීපෙනි වගේ මිහිරි. නමුත් යම් දවසක විපාක දෙනවද? ආන්ගේ විපාක දෙන දවසට ඔහු ඊටාම දුකටපත් වෙනවා. දැන් බලන්න නන්දට වෙච්චදී නන්ද කී කාලයක් බලාපොරොත්තු තියාගෙන සැලසුම් හදාගෙන උන්වහන්සේ ඉන්න තැන හොය හොය මේ අකුසලයට සූදානම් වෙන්නේ නැද්ද කියලා. ඉන්න තැන දැනගත්තාම ඉන්නේ හැටි දැනගත්තාම ඔහු කොයිතරම් සතුටු වෙන්නේ නැද්ද? මේ කවුරුවත් නැති මේ වනාන්තරේ මේ අඹ උයනේ තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න කොයිතරම් සතුටින් බලාගෙන ඉන්නේ ඇද්ද? ඇඳ යටට රිංගනකොට රහතන් වහන්සේ කුටිය ඇතුළට වඩිනකොට වෙහෙස නිසා යහනේ සැතපෙනකොට ඔහුට කොයිතරම් ප්‍රීතියක් සතුටක් දැනෙන්නේ ඇද්ද? නමුත් මොහොතකින් පස්සේ ඔහුට සිදුවෙච්ච දේ අද මේ කතා කරන මොහොතෙත් අවීචී දුක් විඳිනවා. අන්තර්කල්පයක් අවීචීින්ද සිද්ධ වෙනවා. අපේ ත්‍රිපිටකයේ පරිබාහිර තවත් ධර්ම ග්‍රන්ථවල සඳහන් කරන හැටියට මනුස්ස වර්ෂ වලින් අසංඛ්‍ය 86,40,000ක් අවීචී දුක් විඳින්න සිද්ධ වෙන තරම් මහා කරුමයක් ඔහු කරගත්තා.
නමුත් ඔහු මේ වගේ රසට ඒ කර්මය කොයිතරම් සුළු කාලයක්ද භුක්ති විඳින්න ඇත්තේ. පාපේ කරගන්න වෙලාවේ ඔහු සතුටු වෙන්න ඇත්තේ මොන තරම් සුළු කාලයක්ද. නමුත් ගෙවනකොට අන්තර්කල්පයක්ම අවීචිය ගෙවන්න සිද්ධ වෙනවා. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. පව්කාරයා පව් කරනකොට හිතන්නේ මේ පැණි වගේ. නමුත් විඳවනකොට Tamanට තේරෙන්නේ නැහැ ඒක කොච්චර කාලයක් කොයි විදිහට විඳවන්න වෙනවද කියන කාරණාවත්. මේක ජීවිතේ හැම තැනටම එකතු කරගත්තේ හැකි. දැන් හිතලා බලන්න පව් කරන්න ගියහම ලෝභය නිසා මිනිස්සු කොයිතරම් මේ අකුසලයට පෙළඹෙනවද කියලා. ලෝභය නිසා අකුසල් කරනවා, ද්වේෂය නිසා අකුසල් කරනවා, මෝහය නිසා අකුසල් කරනවා. ප්‍රාණඝාත කරන්න මිනිස්සු කොච්චර කැමතිද? සමහර අය විනෝදයට සත්තු මරනවා. විනෝදයට දඩේම යනවා. විනෝදයට මාළු බානවා. විනෝදයට ඔය කෘමි සත්තු මරනවා. දැන් සමහර ලාවට අර මදුරුවෝ එහෙම මරන්න පොඩි උපකරණයකුත් තියෙනවා මේ කාලේ. අර නෙට් බෝල් පිටක් වගේ. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරලා සමහරලාට පොඩි අයට විනෝදයට දීලා තියෙන්නේ. ලං කෙරුවාම සතා පුපුරලා මැරෙනවා. විදුලි සැර වැදිලා. සමහරලාට ওই ලොකු කඩසාප්පු වල කෙරවලක දකින්න ලැබෙනවා විදුලි බුබුලු කීපයක්. විදුලි ආලෝක කීපයක් දැල් වෙනවා. නමුත් ඒ ළඟට යන මැස්සෝ වගේ සත්තු ඒ ආලෝකයේත් එක්ක පුපුරලා මැරෙනවා. පිරිසිදු බව රැක ගන්න. ඒතර සමහර රෝහල් වාගේ තැන්වල සමහර රෝහල් වල පෞද්ගලික රෝහල් වල වාගේ තැන්වල මැස්සෝ ඉවත් කිරීම සඳහා වෙනමම කුලී ගෙවල කෙනෙක් ඉන්නවා. රැකියාව තමයි මැස්සෝ ඉවත් කරන එක. නිකන් ඉවත් කරන්නේ නැහැනේ. මරලා ඉවත් කරන්නේ. නමුත් මේ වගේ විපාක ගැන දැනගත්තාම ප්‍රාණඝාතයේ මේ සංසාරේ කොයිතරම් භයානකද? සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ප්‍රාණඝාත ආදී කරන අය සංජීව කියන නිරේ ඉපදෙනවා කියලා. තවත් නිරේවල් වලට යනවා. ඝාතනයට ලක් වෙන ප්‍රාණියාගේ සීල ගුණයට අනුව දුක් විපාකේ වැඩි වෙනවා. නමුත් මැස්සෙක් මදුරුවෙක් මැරුවත් සංජීවයේ වාගේ නිරේවල් වල උපදිනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් කොච්චර කාලයක්ද? සංජීව නිරේ ආයුෂ චාතුම් මහරජික දෙවියන්ගේ ආයු කාලය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 90ක්. සඳහන් කරනවා ඒ 90 සංජීවයට එක දවසයි කියලා. 90 ඒවා 60ක්. නැත්නම් 90 ඒවා 30ක් සංජීවයට මාසයක්. එවන් මාස 12ක් සංජීවයට අවුරුද්දක්. එවන් අවුරුදු 500ක් සංජීවයට ආයුෂයි. සඳහන් කරනවා මනුස්ස වර්ෂ වලින් අවුරුදු බිලියන ගාණක්. ඒ තරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න වටිනවද මදුරුවෙක් මරලා? ඒ තරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න වටිනවද මැස්සෙක් මරලා? මාළුවෙක් මරලා? හිතන්න අලියෙක් මරලා, කොටියෙක් මරලා? ඒ තරම් ලාභයක් ලැබුණද මෙච්චර කල් දුක් විඳින්න තරම්? නමුත් මිනිස්සුන්ගේ ලෝභය නිසා කර්මයේ විපාකයේ දන්නේ නැතුව සතුටු වෙවි ප්‍රාණඝාත කරන ඕන තරම්. ප්‍රාණඝාතයේ විපාක ඔය චුල්ලකම්ම විභංග ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ බොහොම විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. මැරුවොත් මොකද වෙන්නේ? මාරාන්තික දුකකට භාජනය කළොත් මොකද වෙන්නේ? අතපය කැඩුවොත් මොකද වෙන්නේ? සංසාරයේ ඒ දේ ඒ විදිහටම අපිටත් විපාක දෙනවා. කර්මය කියන ධර්මතාවයේ ලෞතර බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණයට වැටහෙනවා මිසක්
අපිට පින්නතින ඒක කොහොමත් වැටහෙන්නේ. එකම කර්මය ආකාර කීයකට කොයි විදිහට විපාක දෙනවද කියලා. නමුත් ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් අපි බොහෝම සතුටින් කරනවා. එතකොට ලෝභය නිසා සමහර වෙලාවට මිනිස්සු බොරු කියන තරම් අපේ පින්නතුන් හිතන්න මේ 750කට රුපියලකට රුපියල් 10කට 15කට මිනිස්සු බොරු කියනවා හරියට. සමහරලාට යම් භාණ්ඩයක් වේවා ධාන්‍ය වර්ගයක් වේවා විකුණ ගන්න ගියාම කොයි තරම් බොරු කියනවද? 750ක් වැඩි කරගන්න. රුපියලක් වැඩි කරගන්න ඒ බොරු කියන්නේ. ඉතින් හිතලා බැලුවොත් ඒ 750න් මොනවද අද කරන්න පුළුවන් කියලා? ඒ රුපියලෙන් මොනවද කරන්න පුළුවන් කියලා? නමුත් ලෝභය නිසා තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කරන්නේ කියලා. ලොකු ලාභයක් ලබන්න නෙමෙයි. විකුණන්න ගියහමත් එහෙමයි. ලබා ගන්න ගියහමත් එහෙමයි. සමහර තැනකට ගිහිල්ලා අපි කියමු පොල් ගෙඩියක් ගන්න කියලා. එක තැනක කියනවා රුපියල් 25යි කියලා. සමහරලාට ගන්න ගියපු කෙනා කියනවා එහා පැත්තෙන් අපි අහලා ආවි රුපියල් 24ට දෙන්නම් කිව්වා 23ට දෙන්නම් කිව්වා. ඊටත් ටිකක් අඩුවෙන් ගන්න කියලා ආවි. මේ වගේ මේ වෙන ගියපු තැනක් නෑ. ඒ වගේ රුපියලක් හමාරයක් ලාභයක් තියාගන්න ඒ වගේ මහ බොරුවක් කියනවා. නමුත් දන්නේ නෑ මේ බොරුව මම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් නිරේක හෙලනවා කියලා. හොරකමත් ඒ වගේමයි. වෙහෙසිලා මහන්සි වෙලා දුක් විඳලා ජීවිතේ පෝෂණය කරගන්නවට වඩා හරි පහසුයිනේ වෙහෙසිලා මහන්සි වෙලා ධනෙ උපයගත්ත මිනිස්සුන්ගේ එක මොහොතින් හොරකම් කරන එක. ඉතා ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. ආන් ඒ නිසා එහෙම කරලා ධනවත් වෙන්න හදන අයත් ඉන්නවා. අනුන්ගේ ජීවිතවලට හානි කරලා ධනවත් වෙන අයත් ඉන්නවා. රාරක් විකුණලා, මත් කුඩු තවත් මත්ද්‍රව්‍ය නොයෙක් දේවල් විකුණලා එහෙම ධනවත් වෙන අයත් ඉන්නවා. හොරජාවාරම් කරලා ධනවත් වෙන අයත් ඉන්නවා. ඒ සමහර තැන් වලින් වරායවල් වාගේ තැන් වලින් නොයෙක් බඩු බාහිර ආදී හොරෙන් අරගෙන ලාභ මුදලට විකුණලා බොහොම වේගෙන් ධනවත් වෙන්න උත්සාහ කරනවා. මේ ඒක තමයි මේ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ බාලයා මේ පව කරන තාක්කල් ඒක මී වගේ හිතනවා. ඒ වේගෙන් අතට මුදල් එනවා. ඔහුට තියෙන පුදුම සතුටක්. දරා ගන්න බෑ තමන්ගේ ධන සම්පත් පිළිබඳව. නමුත් සංසාරේ සතර අපායේ වැටිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳලා අන්තිමට කිසියම්ම කාලික මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදුනත් අන්ත අසරණ දුගී දුප්පත් වෙලා උපදින්නේ. කොයි තරම් හම්බ කෙරුවත් ඒක Tamante අපි කියන්නේ වගතු වෙන්නේ නැහැ කියලා. සමහරලාට ඒ හම්බ කරගන්න එක හිසේ රදයකට වෙදකම් කරන්නම ඉවර වෙනවා. එහෙම නැත්නම් ලෙඩ සහිත දුක් සහිත අය මුණ ගැහිලා දරුවෝ ලැබෙනවා එහෙම, ස්වාමි භාර්යාවෝ ලැබෙනවා එහෙම, මුළු සතම ඒ වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙනවා. අන්තිමට ඉන්න ගෙවල් දොරවල් පවා උකස් කරලා අනන්ත දහදුක් විඳ විඳ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් සංසාරේ කාලයක් තිස්සේ හොඳයි කියලා තමන් කරගත්ත දේවල් වල ඊළඟ ප්‍රතිඵලය මේ තියෙන්නේ. ඉතින් දවසක ඒ ප්‍රතිඵලයේ භුක්ති විඳින්න නම් අද මෙහෙම කරන්න අවශ්‍ය නැහැ කියන එකයි සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි දැන් මේ කාලේ වාගේ කල්පනා කරලා බලහම දැන් මේ ලෝකෙටම व्यसනයක් තියෙන කාලයක් නේ. එතකොට අපි හැමෝම මරණයට මූණ දීගෙන වෙනදට වඩා මරණ බය දැනෙමින් ඉන්න කාලයක්. කොයි වෙලාවෙ වෛරස් වලට ගොදුරු වෙයිද? කොයි වෙලාවෙ රෝග වැළඳෙයිද? කොයි විදිහට ආසාදනය වෙයිද අසාධ්‍ය වෙයිද? මේ කියන දේවල් ගැන හැමෝම සැකෙන් සහ බයෙන් ජීවත් වෙන කාලයක්. අපි අපේ ජීවිතයට කොච්චර ආදරෙයිද කියන කාරණාව හොඳට දැනෙන අවස්ථාවක්. හැමෝම වෛරස් වලින් බේරෙන්න නොයෙක් උපක්‍රම පාවිච්චි කරමින් කටයුතු කරන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා. ඉතින් එතකොට ලෝකෙටම व्यसනයක් තියෙනකොට මරණය පේනවා කියන කාරණාව දැක
අපිට මේ හොඳටම පෙන්නලා තියෙන්නේ දේවදූතයෙක්. ඒ දේවදූත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේවදූතයෝ කීප දෙනෙක් ගැනම පැහැදිලි කළානේ. ඒ අතර එක්කෙනෙක් ලෙඩෙක්. එතකොට අපි ලෙඩු ඔක්කොම දකිනවා. දැන් අපි ඔක්කොටම තියෙනවා ව්‍යසනයක්. දැන් අපි ඒකට බයේ ජීවත් වෙනවා. දැන් අපිට හොඳට තේරෙනවා මරණ බය. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? මරණ බය වෙනතට වඩා හොඳට දැන් දැනෙනවා නම් වෙනද මැරෙනවා කියලා හිතුවේ නෑ. දැන් ඒක හොඳට දැනෙනවා. දැන් කරන්න ඕනේ වහවහ පිංකම් කරගන්න ඕනේ. වහ කුසල් රැස් කරගන්න ඕනේ. හැමෝම අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවේ Tamanට පුළුවන් නම් හැමෝටම උදව් කරන්න ඕනේ. නමුත් එහෙම හැඟීමක් ධර්මයේ නොදන්න නිසා සමාජයෙන් දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. සමහරලාට නැති හිගයක් මවාපාලා බඩු බාහිර ආදී බලාපොරොත්තු වෙනවට වඩා බොහොම වේගින් ඉහළ යනවා. එකම වෙළඳ පොලෙන් උදේ අරගත්ත භාණ්ඩේ හවස අරගන්න ගියහම උදේ ගත්තට වඩා ගාණ වැඩි. ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ධනවත් වෙන්න වීරිය කරන හැටි. නමුත් ඒ උත්සාහ කරන පුද්ගලයාද හෙට දවසේ මේ තත්වයට ගොදුරු වෙලා මෙලවත් හරින්න පුළුවන්. නමුත් මේ කපටිකම් කර කර හම්බ කරපු ධනය ඔහුත් එක්ක එනවනම් හොඳයි. නමුත් කවදාවත් ඒ වස්තුව ඔහුත් එක්ක එන්නේ නැහැ. ඒ සියල්ල මහ පොළොව උඩ දාලා ඔහු විතරක් තනියම ගිහිල්ලා. ඒතර මොනවද අරන් යන්න හම්බ කරලා තියෙන්නේ? මේ කපටිකම් කර කර වංචා කර කර හම්බ කරපු ඔක්කොම ලෝකයට දාලා ගිහිල්ලා. ඒතර මේ උතුමන්ට නිග්‍රහ කරනවා බොහෝම කැමැත්තෙන්. හිතන්නක බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන අය, ධර්මයට චෝදනා කරන අය, සංඝ රත්නයේ තරාතිරමක් හිතන්නේ නැතුව චෝදනා කරන අය. සමහරට මොනවද දැනගෙනද චෝදනා කරන්නේ? ඒ තුලින් රැස් කරගන්න අකුසල් ප්‍රමාණයෙන් මෙපමණයි කියලා සීමාවක් නැහැ. නමුත් චෝදනා එල්ල කරනකොට බොහෝම සතුටින් තමයි චෝදනා කරන්නේ. මෙන්න මේ ආදී වශයෙන් කාරණා රාශියක් මේ කාරණාවත් එක්ක අපිට ගොනු කරලා සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපිට තව හිතාගන්න දේවලුත් ඕන තරම් තියෙනවා. අකුසල් රැස් කරනකොට පුජ්‍යලයා කොයිතරම් කැමැත්තෙන්ද ඒකට යෙදෙන්නේ. හැබැයි ඔහු අකුසල් කියලා කල්පනා කරන්නේ නැහැ සමහර වෙලාවට. ඒ ඉතින් බණ අහලා නැති නිසා, ශ්‍රද්ධාව නැති නිසා. බණ අහලා තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලයට කැමැත්තක් තියෙනවා නම් කවදාවත් අකුසල් කරන්න හිතෙන්නේ නැහනේ. ඉතින් බණ අහලත් නැති නිසා, අකුසල විපාකයක් නොදන්න නිසා, කර්මයේ කර්මඵලයේ නොවැටහෙන නිසා ਉਹ අකුසලයටම බර වෙනවා. බොහොම සතුටින් ඒක කරගෙන යනවා. හැබැයි විපාක විඳිනකොට අති දීර්ඝ කාලයක් නිමක් නැති දුක් සතර අපායෙම විඳිනවා. ආන්ගේ කාරණාව අපි අපේ ජීවිතවලට හැම කටයුත්තක් ළඟම එකතු කරන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කොට වදාලා, මහණෙනි, මහත් වූ ලාභයක් ඔබලාට අවශ්‍ය නම් ඒ මහත් වූ ලාභේ වෙනුවෙන් පුංචි පුංචි ලාභ අත්හරින්න කියලා. මහත් සැපයක් වෙනුවෙන් පොඩි පොඩි සැප අත්හරින්න කියලා දේශනා කළේ. මොකද්ද මේ මහත් වූ ලාභය? සතර අපායෙන් මිදිච්ච උතුම් නිවන් සෝය වෙනුවෙන් මේ ලෝකේ වින්දනය කරන අකුසල් සහිත සැප අත්හැරලා දාන්න කියලා දේශනා කළා. මේ කාරණාව ගැඹුරටම සඳහන් කරනකොට නම් දෙව් සැපය බඹ සැපයත් අත්හරින්න කියලා දේශනා කරන්නේ. නිවන් සැපේ වෙනුවෙන්. දෙව්ලොව ප්‍රාර්ථනා කරන්නත් බඹලොව ප්‍රාර්ථනා කරන්නත් නෙමෙයි, උතුම් නිවන් සැපේටම යන්න කටයුතු කරන්න. ඉතින් අපි මුලින් ප්‍රාර්ථනාව ගැන වචනයක් සඳහන් කළා. ඒ නිසා අපි ප්‍රාර්ථනාවක් නිවන වෙනුවෙන් නමුත් ගොනු කළ යුත්තේ ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් හේතු වෙන්න ඕන කියලා. එතකොට ඊටාම ඉක්මන් භවයකින් කියලා සඳහන් කළේ. දැන් අපිට සමහරලාට අපි කාටවත් කියන්න බෑනේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මට නිවන් අවබෝධ වේවා කියලා. අපිට එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
ඒ අතරේ සමහර ප්‍රාර්ථනා අපි දකිනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලම නිවන් දකින්න ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලම නිවන් දකින්න නම් අපි මේ ජීවිතේ කොයිතරම් සූදානම් වෙන්න ඕනේද ඒකට? මොකද මෛත්‍රී වර්ණාව වාගේ තැන්වල සඳහන් කරලා තියෙනවානේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ කවුද? මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නොදකින්නේ කවුද? කියන කාරණාවල්. ඉතින් මේ ගාථා රත්නයට අනුව අපි සාකච්ඡා කරපු මේ වාගේ අකුසල කර්මයන් කර කර ජීවත් වෙනවා නම් දැන් හිතන්නකෝ මේ කාලේ කෙනෙක් අවීචියට ගියොත් දැන් නන්ද අවීචියට ගියා. නන්ද අවීචියට යනකොට මිනිස්සුන්ගේ පරමාවශ්‍ය තිබුණේ 120. තාමත් මිනිස්සුන්ගේ පරමාවශ්‍ය තියෙන්නේ අවුරුදු 120. ඒ පරමාවශ්‍ය අවුරුදු 100න් පල්ලහැට බැස්සට පස්සේ මිනිසුන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ. හැබැයි අවීචී අන්තර්කල්පයක් ඉන්නවා කියලා කියන්නේ නන්දට ආපහු අවීචියෙන් ගොඩ එන්න වෙන්නේ ඊළඟ අන්තර්කල්පේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 100ත් 120ත් අතර වාගේ කාලේ. ඉතින් ඒ වෙනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හුළඟවත් ලෝකේ නැහැ. එතකොට කොච්චර දේවල් අපිට හිතලා කටයුතු කරන්න සිද්ධ වෙනවද? නමුත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ රහත් වෙන්න ප්‍රාර්ථනා කළත් අපිට නිශ්චිතවම කියන්න බෑ ඒක වෙයි කියලා. පින්නතේ එහෙම වෙනවනම් මෙච්චර ඈත මේ සංසාරේ එන්න ඕනේ නෑනේ. අනවතග්ග සංයුත්තේ දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එකම අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා. ඉතින් හිතන්නකෝ ඒ කාරණාවම මහා සාගර ජලයට වඩා කඳුළු සාගරයක් පිරෙන්න එකම අම්මෙක් වෙනුවෙන් මේ සංසාරේ අඬලා තියෙනවා නම් බුදුවරු කෝටි කීයක් පහු කරන්නේ නැද්ද අපි? මොනතරම් බුදුවරු දකින්නේ නැද්ද අපි? ඉතින් තාම ඕක උනේ නැහැනේ. එහෙනම් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ ඒක කරගන්න පුළුවන් වෙයි කියලා අපි දන්නේ නැහනේ. අන් ඒකයි ඊටාම ඉක්මන් භවයක. ඒක ඊළඟ භවයේ වෙන්නත් පුළුවන් එතකොට. ඊටාමත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් දැකපු උත්තමයන් වහන්සේලා අතර මුලින්ම ඉන්නේ දාරුචීරිය මහරහතන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහෙන්නේ ස්වාමීනි මට ඊට කුඩා දේශනාවක් ඇති කියලා කියහමයි භාග්‍යතුන් වහන්සේ බැලුවේ. ඉතින් මේ මහා පාරේ පිණ්ඩපාතේ වඩින ගමන් තමයි අනුශාසනාව කළේ. මාස ගණන් සුමාන ගණන් කර්මස්ථාන අරගෙන ගිහිල්ලා භාවනා කළේ නැහැ කොහෙවත්. ඒ දේශනාව අතරෙම රහත් වෙනවා. ප්‍රතිපදාව හරි සැප සහිතයි. ඉතින් දුක් සහිත ප්‍රතිපදාවෙන් රහත් වෙච්ච අයත් ඕන තරම් ඉන්නවා. අවුරුදු ගණන් නොඑක් දුක් විඳ විඳ භාවනා කරලා රහත් වෙච්ච උත්තමයෝ ගැනත් අපි අහලා තියෙනවා. චක්කුපාල ආදී මහ තෙරවරු නිදි මරපු තරම් අන්තිමට සව් කෙලස් ප්‍රහීණය කරන ඇස් දෙකත් පුපුරලා ගියා. සංසාරි කර්මයක් තියෙනවා. නමුත් මේ ජීවිතේ හේතුව නිදි මරපු එක. පෙර කර්මයක් තියෙනවා ඒකට. හැම කර්මයක්ම විපාක දෙනකොට මේ කාලේ හේතුවයි පෙර සම්බන්ධය දෙකම තියෙනවානේ. මේ කාලේ හේතුව නිදි මරපු එක. ඉතින් එහෙම දුක් විඳින්නේ නැහැ. සැප සහිත ප්‍රතිපදාවෙන් කියන්නේ ඒකයි. මේ නිවන සාක්ෂාත් කරන්න ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එතකොට ඊටාම ඉක්මන් භවයක කියලා කිව්වොත් ඊළඟ භවයේ ඒක වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් තව ආත්ම 100ක් විතර යන්නත් පුළුවන් ඒ ඉක්මන් භවයේ එන්න. ඉතින් ඔය අතරේ අපි කැමති නෑ සතර අපායට යන්න. ඒ අතරේ අපි දෙව්ලොව උපදිනවා නම් මනුලොව උපදිනවා නම් අපි කැමතියි. ඒ නිසා අපි වහවහ පින්කම් කරගත යුතුයි. එතකොට මේ නිවන සාක්ෂාත් වෙනතුරු මේ කුසලය සතර අපා දුකක අපි භාජනය කරන්නේ නැතුව සුගතියෙන් සුගතියට ගමන් කරනවා. ඒක කුසලයට තියෙන ලොකු හැකියාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කොට දේශනා කොට වදාළේ මහණෙනි පිනට බය වෙන්න එපා. මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක්. එහෙනම් යමෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ
සැප එකතු කරගන්නවා කියන එකයි. ඒ කොයි කාලෙටද සංසාරයට සැප එකතු කරනවා. නමුත් ඕක තේරුම් ගත්තේ නැති අය සැප විඳින්න කියලා උදේ ඉඳලා රෑ වෙනකන් අනන්ත දහදුක් විඳිනවා. මේ ජීවිතයේ සැපක් විඳින්න යමක් හම්බ කරගන්න හොඳින් හෝ නරකින්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙම නෙමෙයි. මේ ජීවිතයේ යම් දුකක් තියෙනවද? ඒ දුක මතු සංසාරයට එපාද? ඒ දුකෙන් අත මිදෙන්න නම් මේ ජීවිතේ පුළුවන් තරම් පින් කරන්න කියලා. නමුත් වර්තමානයේ හුඟක් අය පින් කරන්න යමු කියලා කතා කරාම බලන්නම් කියලා තමයි කියන්නේ. බණක් අහන්න යන්, සිල් ගන්න යන් කියලා කතා කරාම බලන්නම් කියලා කියනවා. පුළුවන් වුණොත් එන්නම් කියලා කියනවා. උත්සාහ කරන්නම් කියලා කියනවා. එන්න නම් කැමති මේ වැඩ ඉවර වෙන දවසක් නැහැනේ කියලා කියනවා. නමුත් මේ ඒ පැත්ත නතර කරලා මේ කරන වැඩ සමහරට හෙට දවසේ දාලා යන දෙයක්. නමුත් ඒක නතර කරලා අද දවසේ ගිහලා සිල් ගත්තා නම් අර ඔක්කොම මෙහෙ දාලා ගියත් හෙට යනකොට ඒක අරන් යනවා. ආන්ගේ කාරණාව අපි මනාව ජීවිතේ තේරුම් අරන් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට කතා කරලා කියනවා මහරජේ මගේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ වගේම ඊතා සදහවත් කුල දුහිතෘන්ද පැවිදි වෙනවා. පව්කාර සල්ලාලියෝ නිසා ඒ අයගේ බ්‍රහ්මචර්යාවට අන්තරාය කර වෙනවා. ඒ හින්දා භික්ෂුණීන් වහන්සේලාට වනාන්තරයේ වැඩ ඉන්න එක අනතුරුදායකයි. නගරයේ තුල ආරක්ෂා සහිතව වැඩ ඉන්න උන්වහන්සේලාට සුදුසු පන්සලක් හදන්න කියලා. මේ සිද්ධියෙන් පස්සේ කොසල් රජුරු බුදුරජාණන් වහන්සේගේ සිහිපත් කිරීමෙන් භික්ෂුණීන් වහන්සේලාට වැඩ ඉඳීම සඳහා භික්ෂුණී ආරාමයක් නගරය තුල ඉදි කරන්න යෙදුණා. ඉතින් එදා ඉඳලා භික්ෂුණීන් වහන්සේලා වනාන්තරගතව වැඩ හිටියේ නෑ, ආරක්ෂා සහිතව තමයි වැඩ ඉන්නේ. වනාන්තරයේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. නගරයේ ගිහි ශ්‍රාවකයෝ වැඩ ඉන්නවා. ඔය අතර භික්ෂුණීන් වහන්සේලාගේ ආරාම තියෙනවා දෙපැත්තෙම රැකවරණේ උන්වහන්සේලාට හදලා තිබුණා මේ සංසාරයෙන් එතර යන්න. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෙපමණයි කියන කාරණාව අපිට කවදාවත් තීරණය කරන්න බෑ. අපේ භාග්‍යතුන් වහන්සේ ඊටාම කෙටියෙන් මේ කාරණාව පැහැදිලි කළේ. මේ ගාථා රත්නේ දිගහැරලා දේශනා කරනවා නම් තව කොයිතරම් කරුණු සාකච්ඡා කරන්න පුළුවන්ද? නමුත් සම්පින්ඩණය කරලා අකුසල් කරන පුද්ගලයා අකුසලේ කරන වෙලාවට ඒක මී වගේ දකින්නවා. නමුත් විඳවනකොට ඒක කොයිතරම් කාලයක් කොපමණ විඳින්න වෙයිද කියන කාරණාවවත් ඔහුට නොතේරෙනවා කියලා සඳහන් කරාම උපන්දා ඉඳලා යමක් කමක් තේරෙන දවස් ඉඳලා මරණ මංචකයේ දක්වාම අපි කරන අකුසල් මෙතනදී කතා කරලා තියෙනවා. ඒ අකුසල් වල විපාක ගැන සඳහන් කරලා තියෙනවා. නිමි ජාතක කතාවේ නිමි රජුරවන්ට මාතලේ දිව්‍ය පුත්‍රයා පෙන්වන නිරය විස්තරය සාකච්ඡා කරමින් දේවදූත බාල පඬිත ආදී සූත්‍ර සාකච්ඡා කරමින් මේ කර්මයේ විපාකයේ පෙන්න දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන ධර්ම කාරණාවක් මේ සම්පින්ඩණය කරලා තියෙන්නේ. නමුත් අපිත් හැමෝම දන්නවා පවට අපි හරි කැමති, පිනට අකමැති. පවට ඕන තරම් නිදි මරන්නත් පුළුවන්. බණක් අහන්න ගියාම සමහරලාට දේශනාව ඉවර වෙන්න කලින් වාඩි වෙච්ච තැන නිින්ද යනවා. නමුත් රූපවාහිනිය දිහා බලාගෙන, ක්‍රීඩා තරඟයක් දිහා බලාගෙන, චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්නකොට අමාරුවෙන් ඇස් පොඩි කර කර හරි අපි බලනවා. බලන්න වෙනස කොච්චරද කියලා. ඒ කාරණාවන්ගෙන් තව ලොකු කරුණු තේරෙනවා. ආන්ගේ නිසා අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මත පිහිටන්න. අකුසලයේ සුළු කාලයයි සැපගෙනල්ලා දෙන්නේ. නමුත් කුසලය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන්, කල්ප ගණන් සුවයටපත් කරනවා. අකුසලයට වඩා කුසලය හරි බලවත්. ඒ බලවත් වූ කුසලෙහි යෙදිලා මෙලව පරලව සුවපත් කරගෙන ඒ ප්‍රාර්ථනා කරන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා 2022 පළවෙනි මාසයේ 22 වෙනි දිනට ජන්මාන්තරගත වී
වර්ෂයක් සම්පූර්ණ වන අයි සෝමලතා ගුණසේකර ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් මීට වසර 2කමාරකට පමණ පෙර මිය පරලොව ගිය එම් ධර්මදාස පීරිස් පියාණන්ටත් මීට වසර 17කට පෙර අභාව ප්‍රාප්ත වූ WG චන්ද්‍රසිරි ස්වාමි පුරුෂයාටත් මීට සති 2කට පමණ පෙර පරලොව සැපත් වුණ AMK බණ්ඩාර සොහොයුරාටත් පින් පමුණුවන අරමුණින් මේ උතුම් පුණ්‍ය කර්මයේ සිදු කරන බව සිහිපත් කරනවා. මේ පින්කමට දායකත්වයෙන් සහ සම්බන්ධ වූ ඉනෝකා සොහොයුරියටත් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර සියලු දෙනාටම මේ දුක්ඛිත සසරින් ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා දායක පිරිස ප්‍රාර්ථනා කරනවා. සදහවත් දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ